समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्कदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् ये धम्मा हेतुपभवा तेषां हेतुं तथागतो आह तेषां च यो निरोधो एवं वादीमा समनो सदा बुद्धि संपन्न पिन्नत्नी सम्मा සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ ජීවිතයට එකතු කරගන්නේ නැතුව අපේ හිතෙන් ඒ ධර්මයට අදාළ සිතුවිලි නැගෙන්නේ නැතුව අපේ ජීවිතය සාර්ථක කරගන්න සසර සුවපත් කරගන්න උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අපේ ඇත්ත తত্ত্বය අපි අවබෝධ කරගත යුතුම තියෙනවා. ඒ සඳහා අපි ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. ශ්‍රවණය කරපු ධර්මයේ ධාරණය කරගන්න ඕනේ. ධාරණය කරගෙන අපි ඒවා ප්‍රතිපත්තිය විදිහට තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. අපේ චින්තන විපර්යාසයක් සිද්ධ වෙන්න ඕනේ. අපේ චින්තනය වෙනස් වෙන්න ඕනේ. අන්න ඒ වෙනස් විය යුතු ස්වභාවය ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ සඳහා අපි අපේ චින්තනය වෙනස් වෙන්න නම් මොකද කරන්න ඕනේ කියලා විමසලා බලන්න ඕනේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ දේශනාව පිළිබඳ අස්සජි මහ රහතන් වහන්සේ මහා උදාන වාක්‍යයක් දේශනා කරනවා. උපතිස්ස පරිබ්‍රාජකයා අස්සජි මහ රහතන් වහන්සේ දැක්ක වෙලාවේ මහා උත්තමයෙක් කියලා තේරුම් ගත්ත වෙලාවේ ඔබ වහන්සේ කවුද? ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? ඒ ගුරුවරයා කිනම් වාදියෙක්ද කියලා අහපු වෙලාවේ අස්සජි මහ රහතන් වහන්සේ ධර්මයෙන් සැනසීම ලැබපු උත්තමයන්න් වහන්සේ නමක් විදියට "යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුං තථාගතෝ ආහ" ඒ තථාගතයන්න් වහන්සේ උත්තමයන්න් වහන්සේ ලෝකෙහි හැම දෙයකටම හේතුව දේශනා කරනවා. තේසංචයෝ නිරෝධෝ එවං වාදීවා මහා සමනෝ එහි නිරෝධයෙහි නැති කිරීම දේශනා කරනවා කියලා. මේ පමණකින් සෝවාන් ඵලයටපත් වෙන උපතිස්ස පරිබ්‍රාජකයා. ඉතින් අපි මේක අපේ ජීවිතයට එකතු කරගෙනද කියලා බලා ගන්න ඕනේ. මේ විෂම සිතුවිලි තමන්ට හානියක් වෙන, අනුන්ට හානියක් වෙන, දෙදෙනාටම හානියක් වෙන, ඒ කියන්නේ දෙපාර්ශ්වයටම හානියක් වෙන, දුක් වැඩි වෙන, දුක් විපාක ඇති වෙන, ලෝභ දේශ මොහ වැඩි වෙන ක්‍රියා, වචන, සිතුවිලි හට ගන්නවද නැද්ද? ක්‍රියාත්මක භාවයට යනවද නැද්ද? සැරෙන් සැරේ නිකමට එක සැරයක්වත් මේවා විෂමයි, මේවාට හේතු මොනවද දන්නේ මගේ හිතේ මෙවැනි සිතුවිලි ඇති වෙන්න, මගේ ළඟින් ඒ කියන්නේ ප්‍රාණඝාත මගේ අතින් සිද්ධ වෙන්න, අදත්තාදාන මගේ අතින් සිද්ධ වෙන්න, කාමයේ වර්ධව හැසිරීම මගේ අතින් සිද්ධ වෙන්න, බොරු කියවෙන්න, කේලාම් කියවෙන්න, පරුස වචන කියවෙන්න, හිස් වචන කියවෙන්න තත්ත්වයටපත් වෙන්න හේතුව මොකක්ද කියලා විමසුවාද දන්නේ නේද? අපි ඇත්තට මෙහෙම විමසනවද? එනේන දේ ඔහේ බාර ගන්නවා මිසක් අපි එහෙම විමසනවද? එහෙම විමසුවොත් නේද? එහෙම තේරුම් ගත්තොත් නේද හේතුව හොයාගන්න පුළුවන්? හේතුව හොයාගත්තොත් නේද හේතුව නැති කරන්න පුළුවන්ද කියලා හොයාගන්න පුළුවන් වෙන්නේ? නැති කරන්න පුළුවන් කියලා දැනගත්තොත් නේද නැති කරන ක්‍රමයක් හොයන්නේ? ඉතින් අපි ඔහෙ ඉඳී නැත්තම්
නේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන මහා ප්‍රතිබල සම්පන්න ධර්මතාවයන් අපේ මනසෙන් සකස් වෙන විදිහට හදන්න පුළුවන්. ආන්ගේ මනස සකස් කිරීමේ වැඩපිළිවෙලට අපි අවතීර්ණ වෙන්නේ නැහැ. හිතන්නේ මේ ලෝකේ කිසිම කෙනෙක් නැහැ කියලාද තමන්ගේ හිතේ කෙලෙස් ධර්මයක් උපදිනකොට මේකට හේතු උනේ මොකද්ද කියලා හොයන. හරියට ඒක හොයන ආකාරයේ මානසිකාර උපදින අය මේ ලෝකේ මේනකොට නැහැ කියලා හිතන්නේ. ඉන්නවා. ඒක නැති කරන්න පුළුවන් කියලා සංඥා උපදින අය මේ ලෝකේ නැහැ කියලා හිතන්නේ. ඒක නැති කිරීමේ වැඩපිළිවෙලක වහවහ යෙදෙන අය මේ ලෝකේ නැහැ කියලා හිතන්නේ. ඒ ඇත්තෝ තුල ඒක උපදින්නත් මගේ තුල ඒක නූපදින්නත් හේතුව. ඒ ඇත්තෝ තුල ඒක උපදින්නත් මගේ තුල ඒක නූපදින්නත් හේතුවක් තියෙන්න ඕනද නැද්ද? ආන් ඒවා හොයලා ඒවා සකස් කරගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් අපි මේ වැටිලා තියෙන දුක්ඛිත ස්වභාවයෙන් අත මිදෙන්න. නැත්තම් හැමදාම මොකද? ඒ වෙලාවට ඇති වෙන තත්ත්වයන් වලට తాවකාලික පිළියම් යොදනවා අපි. කවුරු හරි මට බයිනවා. බැන්නාම මට තරහ යනවා. නේද? නැත්තම් දුක හිතෙනවා. දුක හිතුනේ ඇයි? හේතුව මොකද්ද? බැන්න එක. නේද? දැන් මම මොකද කරන්න හදන්නේ? බයිනකොට මට කියපු වචන වගේක් තියෙනවානේ. ඒ වචන ටික මම ඉක්මනට ඒ පැත්තට කතා කරලා මොකද කරන්න හදන්නේ? හරි ගස්සන්න හදන්නේ. ඇයි මට මෙහෙම කිව්වේ? එහෙම කියන්න බෑ. හරි මම මෙහෙමයි. ආයේ මෙහෙම කියනව නෙවෙයි. අර පැත්ත හදනකම්ම රණ්ඩු වෙලා හරි අර පැත්ත හදනකම්ම මේක ඇතුලේ දුක් උපදිනවා. නේද? එහෙනම් අපි හේතුව විදිහට දකින්නේ මොකද්ද? එහා පැත්තෙන් බැන්නනේ. නේද? ඒක වෙනස් කරා නම් හරි. තව හේතු තියනවද නැද්ද? ඔව්. ප්‍රබලම හේතුව මොකද්ද? තමන්ගේ සිතේ ඇති වෙච්ච වෙනස. නේද? ආන්ගේ හිත වෙනස් වෙන්නේ ඇයි කියලා අපි හොයලා බලලා ඒවාට පිළියම් යොදා ගන්න ක්‍රමවේදයක් ධර්මයේ තුල තියෙද්දී අපි ඒවා ස්පර්ශ කරන්නේ නැහැ. ඒ වාගේ සංඥා එන විදිහට අපි හදාගන්නේ නැහැ. මම අහන මේ අත්තන්ගෙන් මෙහෙම. මොනවා හරි දෙයක් ගැන අපිට හැඟීමක් උපදින්නේ අතීත දැනුමක් තියෙනව නන්ද නැද්ද? ඔය මම අනුරාධපුරයේ කිව්ව ගමන් රුවන්වැලි සෑය මතක් වෙනවා. නේද? එතකොට මම කියනවා අනුරාධපුරේ බස් නැවතුම් පොලේ යන්න අහවල් තැන තියෙන කඩේ කියලා. නමකුත් එක්ක කිව්වත් ඒ මොකද ඒක අපි අහලා දැකලා නැති හින්දා. මගේ సంతානය හේතු සහගතව සකස් වෙන බව තමන්ම අත්දැක්කොත් නේද ඒක ඊට පස්සේ ආයෙ මතක් වෙන්නේ එහෙනම් නේද? මං හේතු සහිතවමයි මේ කියන්නේ නේද? මොනවා හරි දෙයක් ගැන සංඥාවක් එන්නේ ඒක දැක්කොත් ඒක තේරුම් ගත්තොත් ඊට පස්සේ ඒක මෙහෙමයි කියලා සංඥාවක් එනවා. තමන්ගේ సంతානයේ උපදින්නා වූ කෙලෙස් හේතු සහිතව උපදිනවාය කියන එක වරක් හෝ දෙවරක් හෝ තුන්වරක් හෝ කීප වාරයක් තමන්ගේ තුලින්ම තමන්ගේ හිතම පාවිච්චි කරලා අත්දැක්කොත් නේද ඒක එහෙමයි කියලා දැනෙන්නේ. ඒ ඇති වෙන වෙලාවට දැනෙන්නේ. එහෙම නේද? අත්දකින්න පුළුවන්කම තියෙන්නේ තමන්වයි. මේ තමන්ව අත්දැක්කහම මගේ තුල මෙවැනි දේවල් සිද්ධ වෙනවාය මේ විදිහට මේක වැඩ කරනවාය කියලා අත්දැක්කහමයි අනුන්ව තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. නේද? එහෙනම් අපේ එකම අදහසක් තියෙන්න ඕනේ මාව මේ වෙලාවේ මගේ ක්‍රියාකාරීත්වය අත්දැක ගන්න අපිට පුළුවන්කම තියෙන කාගේවත් එකක් නෙවෙයිනේ. නේද? මේ ශරීරයෙන් පිට ද වේදනාව ඇති වෙන්නේ. මේ ශරීරයෙන් පිටද ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ. එන්නදී බලන්න පොඩ්ඩක් හිතලා. වස්තුවක් දැකලා ඊර්ෂ්‍යාව ඇති වෙනවා. ඒ වස්තුව එහෙමම තියෙනවා. මෙහෙ තමයි වෙනස් වුනේ. වස්තුවක් දැකලා රාගය ඇති වෙනවා. ඒ වස්තුව එහෙමම තියෙනවා. මෙහෙ තමයි වෙනස් වුනේ. නේද? එහෙනම් ඒ වස්තුව හේ තිබ්බාවේ. මම බලා ගන්න ඕන කොහෙද? මම මෙහෙ බලා ගන්න ඕනේ. නේද? හා. දැන් අපි මේවා පොඩ්ඩක් කල්පනා කරමු, පොඩ්ඩක් හොයමු, බලමු මොකද මේ වෙන්නේ කියලා.
බුදුරජාණන් වහන්සේගේ කාලයේදී එක්තරා පුරුෂයෙක් හිටියා. එයාගේ භාර්යාව නැති වුණා. රූමත් භාර්යාවක් ඉදලා නැති වුණා. මෙයා මේ භාර්යාවගේ ශරීරයට බෙහෙත් ගල්වලා තියාගෙන දැන් වැළපි ඉන්නවා. හරිද? බුදුරජාණන් වහන්සේ ළඟට මේ පුද්ගලයාව එකතු කරගෙන ගියා. එකතු කරගෙන ගියාම බුදුරජාණන් වහන්සේ එක ප්‍රශ්නයක් අහනවා. ගාමිනිය තමන්ගේ ඔය කියන රූමත් භාර්යාව ජීවිතේ පළවෙනි වතාවට දැක්ක මතකද? එයාගෙන් අහනතර යාට මතකයි ඉතින් ජීවිතේ ඉස්සෙල්ලාම දැක්ක දවස. ආන් එදා දකින්ද ඉස්සෙල්ලා මේ තැනැත්තිය මියදුනා නම් ඔබට දුකක් එහෙම තියෙනවද? දුක් මාත්‍රයක් හෝ තියෙනවද? නැහැ. ඒක අපිට හොඳට තේරෙනවා. ඊට පස්සේ එහෙනම් මේ දුක් ඇති වෙන්න හේතුව මොකද්ද? එයාව දැකීම කියලා කියනවා. හොඳයි එතකොට අපි කල්පනා කරලා බලන්න වෙනවා දැකීම නම් ඒකට හේතුව. එයා වෙන කිසිම ස්ත්‍රියක් දැකලා නැද්ද? වෙනත් ස්ත්‍රියක් කොහේ හරි මැරිලා තියෙනවා කියන්නේ එයා දැක්ක ඔයිට කලින්. ඉතින් එයා හින්දා මෙයාට දුක් ඇති වෙන්නේ නැහැ නේ. එහෙනම් දැකීමම හේතුවක් නෙවෙයි. දැකීම එක හේතුවක් විතරයි. දැකීමත් එක තව මොකක් හරි වෙලා තියෙනවා. ඔව් දැක්ක ගමන් බැඳුනද? නෑ දැක්ක ගමන් මොකද උනේ? සතුටක් ඇති වුණා. ඒ සතුට හින්දා යා මොකද කරේ? හැරි නැවත ඒ සතුට වින්දා ඒ රූපයම බල නේද? ආන් එහෙම ඒ රූපයම දැක ඒ සතුට නැවත විඳීම හේතුවෙන් එයාට ඒ රූපය කෙරෙහි පරිේෂණය කරන අදහසක් ඇති වුණා. මේ ධර්මයේ මේ හරිය අපූර්වට තියෙන සිද්ධ වෙන විදිහ. හරි. පරිේෂණය කියන්නේ මොකද්ද? දැන් අපි දන්නවා හොඳටම අපිටම බලන්න ගලපගෙන මේ කියන දේවල් අපි ඔය ටික පස්සේ සාකච්ඡා කරනවා. මට මේ වෙලාවේ අන්තම් කෙටියෙන් මතක් කරන්න ඕනේ. පිටනත්නි කෙනෙක් කෙරෙහි අපි උනන්දුවක් ඇති වෙනවා කියන්නේ මොකද්ද? එයාව දැක්කම සතුටක් ඇති වෙන හින්දා උනන්දුවක් ඇති වෙන්නේ. ඊට පස්සේ අපිට දැන් ඔන්න 100ක් විතර ඉන්න තැනකට අපි යනවා. හරිද? මෙයාත් එතන ඉන්නවා. දැන් මෙතන කියන්නකො මෙතන කවුරු හරි දැක්කම මට සතුටක් උපදින කෙනෙක් විශේෂ කෙනෙක් අතීතයේ දවස් දෙකක් දැකලා තියෙන කෙනෙක් ඉන්නවා කියලා හිතන්නකො. දැන් මම බණ කියන ගමන් මොකද කරන්නේ? පරිේෂණය කරනවා. මොකද කරන්නේ? හොයනවා නේද? හොයනවා නේද? ඒක තමයි බලන්න අපේ හිත හොයන තත්ත්වයටපත් වෙනවා. පරිේෂණය කරන තත්ත්වයටපත් වෙනවා. ඔන්න එහෙම හොයනකොට හුඟක් වෙලාවට සමහර වෙලාවට නොවෙන්නත් පුළුවන්. හොයනකොට මොකද වෙන්නේ? ඒ හොයන රූපය මොකද වෙන්නේ? ලැබෙනවා. ලැබෙන විතරක් නෙවෙයි හිනහාවක් හෙව්වනම් හිනහාවක් ලැබෙනවා. කතාවක් හෙව්වනම් දැන් බොහෝ දෙනෙක් මට කතා කරනවා ඒකේ මට වටිනාකමක් නැහැ. හරිද? ඒ කට්ටියගෙන් බොහෝ දෙනෙක් හිනහා වුණා මට මගේ දෙයක්දී. ගානක්වත් නැහැ ප්‍රශ්නයක් නැහැ. හිනහා වුණත් එකයි මට නැතත් එකයි. හැබැයි අර හොයපු හිනහාව නම් හම්බුනේ එතකොට කියනවා ලාභය ලැබෙනවා කියලා. එතකොට කියනවා ලාභය කියන තත්ත්වයටපත් වෙන උද්දාමයටපත් වෙනවා අපේ හිත. හරිද? ඔන්න එහෙම උද්දාමයටපත් වුණාට පස්සේ උපදිනවා කැමැත්ත. හරිද? ඔය විදිහට දිගින් දිගට මේ මෙතන තියෙන පියවර ගානක්. ඒ පියවර අපි පසුව සාකච්ඡා කරනවා. පසුව පටිච්චසමුපාදය ගැන සාකච්ඡා කරන වෙලාවේ. නමුත් මේ වෙලාවේ ඒක නෙවෙයි මට මේ කියා ගන්න ඕන වෙලා තියෙන්නේ. අර දුක් ඇති උනේ එවැනි ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් විදිහට නැද්ද? හේතු ඇතුවද නැද්ද? කෙටියෙන් කියනවා නම් ආශ්‍රය කරපු නිසාද නැද්ද? නේද? කැමැත්තෙන් ආදරයෙන් නැවත සැප විඳීමේ අදහසින් සතුට උපදවා ගැනීමේ අදහසින් ආශ්‍රය කළා. එහෙම නේද? එහෙම තමයි මේක නැතුව බැරි තත්ත්වෙටපත් උනේ. හරි. මම දැන් මෙහෙම කියනවා. දැන් සතුටක් ඇති වෙච්ච එකනේ මේකට හේතුව. පළවෙනිම සතුටක් ඇති වෙච්ච එකනේ. ඇයි සතුටක් ඇති වුනේ? හැම එකටම හේතු තියෙනවානේ. දැන් අපි දැන් ළමයෙක් තරුණ වීගෙන එනවා. දැන් පිරිමි ළමයෙක් ඉන්නවා අවුරුදු 19ක් 20ක් වෙනවා. තාත්තා යාව එක් කරගෙන ගිහලා පැත්තකට අඬ ගහලා උගන්වනවද? දැන් ස්ත්‍රී රූපයක් දැක්කම හිතේ සතුටක් ඇති කරගන්න නේද? දැන් ඉතින් කලවයස හරි එහෙම සතුටක් ඇති කරගන්න ඕනේ නැත්තම් හරියන්නේ නැහැ කියලා උගන්වනවද? නෑ. ඒක සිද්ධ වෙනවා. ඉබේද? හේතු මොනවාද හේතු කියලා බලා ගන්න ඕනේ. හරිද? අපි උත්පත්ති ලැබුවේ පින්වත්නි තණ්හාව හේතු වෙලා.
ඒ තණ්හාව හේතු වෙනකොට ඒ හිතත් එක්ක අවිද්‍යාව මිශ්‍ර වෙලා තියුණා. ආන්ගේ අවිද්‍යා තණ්හා ආදී හින්දා මෙහි ඉපදුනා. කර්ම හේතුවෙන්. ඒ ඉපදිච්ච හිත තණ්හාව සංසිඳවා ගන්න හදන જાතියේ හිත. මේ අතන්ට දැනিলা ඇති සමහර අය පොඩි කාලෙම දැන් දරුවෝ කීප දෙනෙක් හදපු අම්මලා හොඳට දන්නවා. සමහර අය පොඩි කාලෙම තණ්හා අධිකද නැද්ද? පුංචි කාලෙම. නේද? කිරි ටික අයින් කරා වුණත් සමහර චූටි දරුවෝ ඉන්නවා පුපුරන ගතියක් තියෙන අය. නේද? සමහර අය සාන්තව ඉන්න ගතියක් තියෙනවා. ඒ පුපුරන ගතියක් තියෙන අසාන්ත ස්වභාවය චූටි කාලෙම විද්‍යාමාන වෙච්ච අය ලොකු වුණාම නේද? ටිකක් ලොකු වෙනකොට රණ්ඩු අල්ලන ගතිය වැඩි, හැමදේම Tamanට ලං කරගන්න හදන ගතිය වැඩි. තවත් ලොකු වෙනකොට ඉඩම් කඩම් වලටත් රණ්ඩු අල්ලන්නේ යාළුවමද නැද්ද? නේද? පොඩි කාලෙම සාන්තභාවය පෙන්눔 කරපු අය හුඟක් වෙලාවට ලොකු වෙනකොටත් එහෙමයි. එහෙනම් උත්පත්තියෙන් එන ගතිගුණ වගේක් තියෙනවද නැද්ද? ඒවට හේතු සංසාරික පුරුදු. හරිද? එහෙනම් සසර ශරීර දැක ශරීර පිළිබඳ තණ්හාව ඉපදිලා හරකෙක් වුණොත් එළදෙන්න හොයනවා. හරිද? නරියෙක් වුණොත් නරි දෙන්න හොයනවා. හරිද? හැම සතෙක්ම තවත් ශරීර හොයනවද නැද්ද? ඒ වයින් සතුට උපදිනවා. නේද? කවුරුවත් කාටවත් කියලා දීලා නෙවෙයි. සමහර ලාට මේ අත හොඳට දැකලා ඇති ගෙදර බැලලියක් ඉන්නවනම් නේද? බලල්ලු වටේට වෙලා බලාගෙන ඉන්නවා. රෑ එළි වෙනකම් බලාගෙන ඉන්නවා. නේද? කොච්චර දුකද බලන්න විඳින්නේ. කවුරුවත් කියලා දීලාද? නෑ. අතුලාන්තයෙන් උපදින රූප තණ්හා. නේද? ස්පර්ශ තණ්හා. සතුන්ටත් තියෙනවා ඒවා. ආන්ගේ උපදින තණ්හාව හේතු කොටගෙනයි අර මේ දේ සිද්ධ වුනේ. දැන් මෙහෙ ඇවිල්ලත් මොකද? දැනුත් එහෙමයි නේද? දැන් ඒ සතුටින්ද සමහර වස්තුන් මොකද වෙන්නේ? කවදාකවත් දැකලා නැති කලින් කවදාකවත් වෙන් කරගත්තේ නැති සමහර වස්තු ටික අර ලාභය ලැබිලා, පරිේශණය ලැබිලා, ලාභය ලැබිලා, මගේ අය හැඟීම් ඇති වෙලා, සටහන් පිරික්සලා නේද? මගේ වගේ කියලා අදහස් ඇති වෙනවා. ඊට පස්සේ නන්දි රාගය ඇති වෙනවා. ඊට පස්සේ මසුරුකම් ඇති වෙනවා. නේද? පරිග්‍රහය තදින් අල්ලා ගැනීම ඇති වෙනවා. මේ වස්තුව මගේ කියලා තදින් අල්ලා ගන්නවා. ඊට පස්සේ මසුරුකම ඇති වෙනවා. කිසි කෙනෙකුට දෙන්නේ නැහැ කියලා. මේ හිත වෙනස් වෙන හැටි. ඊට පස්සේ රකින්න ඕන වෙනවා. නේද? ওই වගේ දිග වැඩපිළිවෙලක් අපේ හිත වෙනස් වෙලා ගිහිල්ලා අන්තිමට රූප කෙරෙහිම, ශබ්ද කෙරෙහිම, ගන්ධ රස ස්පර්ශ ආදී කෙරෙහිම දැඩි තණ්හාවක් අර තිබ්බ තණ්හාව වෙන් කරගත්ත කොටස් වෙනුවෙන් කරගත්ත තණ්හාවක්. ඒක තමයි අර ගාමිණී කියන පුද්ගලයාට උනේ. එයා ශරීරයකට වෙනම එයාට තිබ්බ පොදුවේ තිබ්බ රූප තණ්හාව එයා එක ශරීරයකට තද බල ලෙස ගොනු කරගත්තා. මේ දැන් එහෙම වෙලා නැද්ද දන්නේ නැහැ. දරුවෝ, මුණුබුරෝ, නේද? ස්වාමිවරු, භාර්යාවරු, වෙනත් අය නේද? ඒ වගේ අපි එක එක මස් කොටවල් වලට වෙන වෙනම හැලිලාද නැද්ද? එහෙනම් ඒක හේතු ඇතුවද නැතුවද වෙලා තියෙන්නේ? මූලික හේතුවක් තියෙනවා. ඒ තමයි අවිද්‍යාව මිශ්‍රිත තණ්හාව. ඕක තියාගත්තොත් මේ සසර නවතින්නේ නෑ. අර මං කිව්වා වගේ හාව වෙලා, මීය වෙලා, ඉබ්බ වෙලා, කුකුල වෙලා, නරි වෙලා නේද? එළදෙනගේ වැඩෙත් මොකද? කවද හොයන්නේ? පැටියවයි හොයන්නේ. පැටියගේ වැඩෙත් මොකද? කවද හොයන්නේ? අම්මවයි හොයන්නේ. ඉතින් මේ සංසාරගත බන්ධනය, මේ වේගය, මේ අතුලාන්ත කැරකිල්ල නවත්වා ගන්න පුළුවන්කමක් තියෙන වෙලාවක හම්බුනොත් නැවැත්තුවේ නැත්තම් ඒ බැඳීම් හින්දාම අන් අයව මරන්න පවා පුළුවන්. ඔය එක රූපයකට බැඳීමෙන් වෙන දේ බලන්න නේද? කීපයකට බැඳීමෙන් වෙන්නේ ඕන වැරද්දක් කරන්න ඇති. සමහර ඇත්තෝ කියනවා ඉතින් උපදෙස් දුන්නාම ඔය වැරද්ද කරන්න එපා ගාව නෑ. මම මේ දේ ලබා ගැනීම සඳහා ඕන දෙයක් කරන්න ලෑස්ති. අතට අපි කියනවා අපාය යන්න පුළුවන්. යන අපාය කියන්නේ පස්සේනේ. එතකොට ඒක බලා ගන්න. කියනවද නැද්ද එහෙම? නේද? ඒ මොකද ඒ තරම් ප්‍රබලයි. ඒ තරම්ම ප්‍රබලයි. පස්සේ ඒවා බලා ගන්න. ඒවා වෙන දෙයක් උනද මට නෙවෙන්නේ වෙන්නේ. ආම්දුරින්ට පැත්තට වෙලා. නේද? අම්මා ඉන්න පැත්තකට වෙලා. අම්මට වැඩක් නැහැ නේ මට නෙවෙන්නේ. වෙන දෙයක් මට උනද? එහෙම කියනවද නැද්ද සමහර අය? නේද? එහෙම කියවෙන தත්වෙට එන්නේ අර තියෙන උපාදානය ප්‍රබලම ඔක්කොම අමතක වෙනවා.
අන්තිමට ප්‍රතිඵල එනකොට කරගන්න දෙයක් නෑ. ඉතින් ඔය தත්ත්වෙට ඔය කියන தත්ත්වෙට අපි ඔක්කොම පොදු தත්ත්වයක ඉන්නවද නැද්ද? ආන් ඒක වෙනස් කරගන්න පුළුවන් අවස්ථාවක් උදා වෙලා තියෙනවා. හරිද? ඇයි හැම එකටම හේතුව දේශනා කරලා තියෙන හින්දා. ඔය සතුට ඇති වෙන ඔය තණ්හාවට හේතුව මොකක්ද කියලා බලන්න ඕනේ පොඩ්ඩක් කල්පනා කරලා. හරි? මට මෙහෙම කියන්න. මේ ශරීරයක් ගත්තාම පින්වත්නි කේස මත්තකේ ඉඳලා නැත්නම් මේ කෙස් මුදුනේ ඉඳලා පාදාන්තය දක්වා තියෙන්නේ සුව හොඳ පිරිසිදු ඊටාම හොඳම දේවල් වලින්ද හැදිලා තියෙන්නේ. දත් මුතු වලින් හැදිලා හරිද? ඒ වගේ හරි ලස්සන ඒවාද තියෙන්නේ. නෑ කොහොමද තත්ත්වේ? නේද හරි සුවඳද? නෑ. හැඩතල කොහොමද මේ ශරීරයක උඩ ඉඳන් පහත දක්වාම තියෙන්නේ නොයේකුත් අපි හිතමුකෝ අපි අර මේ කොට කෑම විකුණන තැනක වැඩ කරන්න කියලා. හරිද? ආන් ඒ වගේ තැනක වැඩ කරනවා නම් අනිත් අය ඇවිල්ලා කෑමක් ඉල්ලපුවම කොහොමද දෙන්න වෙන්නේ? අතින් අල්ලලාද? අතින් අල්ලලා දුන්නොත් එහෙනම් මොකද වෙන්නේ? අනිත් කට්ටිය කැමති නෑ අපේ අතවදිනවටවත් කට්ටිය කැමති නෑ. ඉතින් අපි මොකද කරන්නේ? නේද? කඩදාසියකුත් තියලා යකඩ හැන්දකින් අල්ලලා දෙන්නේ. යකඩ හොඳයි ඔය අතට වැඩි අල්ලන්න එහෙම නෑ ඔකෙන්. නේද? ඒ තරම් අප්‍රසන්නයි අනිත් අයට මේ ශරීර. මේවා අප්‍රසන්න ශරීර, දුගන්ධ ශරීර, ඊටා පිළිකුල් ශරීර. හරි. මෙන්න මේ පිළිකුල් ශරීර කෙරෙහි ප්‍රසන්නයි, ප්‍රියයි, සුන්දරයි කියලා හැඟීම් ඇති වෙන්නේ ඇයි? ආන් අකුසලය හේතුවෙන් මේ පිළිකුල වැහිලා යනවා. හරිද? පිළිකුල වැහිලා යනවා. අවිද්‍යාව හින්දා සතුට උපදිනවා. දන්නේ නැතිකම හින්දා, සිහිය නැතිකම හින්දා සතුට උපදිනවා. හරිද? මේක හොඳටම හොයාගන්න ඕන ප්‍රකට කාරණාවක්. මේ බලන්න පින්වත්නි යම් කිසි පුද්ගලයෙක් අසත්පුරුසයි කියලා හිතන්නකෝ. අසත්පුරුෂ පුද්ගලයා ගැන මම දන්නේ නැහැ අසත්පුරුසයි කියලා. පැහැදිලිව අසත්පුරුෂ කෙනෙක් යා. ලෝකයේ ඇත්ත වශයෙන් එයා අසත්පුරුෂ කෙනෙක් කියලා හිතන්නකෝ. මේ අසත්පුරුෂ කෙනා ගැන මම දන්නේ නැහැ කොහොමවත්ම මගේ දැනීමේ හැටියට මගේ නොදැනීම තමයි මං හිතාගෙන එයා සත්පුරුෂයෙක් කියලා. හරිද? එයාව අරමුණු වෙනකොට එයාව දකිනකොට මට පහළ වෙන්නෙම සත්පුරුෂයෙක් කියන අදහස. දැන් මම එයාව දකිනකොට මට උපදින්නේ කලකිරීමක්ද සතුටක්ද? සතුටක්. ඇයි ඒ? නොදන්නාකම ආන් හේතුවක් තියෙනවා. නේද? මගේ සිතුවිලි හැදෙනකොට නොදන්නාකම ඒකට මිශ්‍ර වෙලාද නැද්ද? මේ හැදිච්ච සතුටට නොදන්නාකම මිශ්‍ර වෙලා. හරිද? මං යම් හේකින් දැනගත්තා නම් මෙයා අසත්පුරුෂයෙක් කියලා එයා දකින්නකොට මට ඇති වෙන්නේ කලකිරීමක්. සතුටක් ඇති වෙන්නේ නැහැ. අරයා සත්පුරුෂයෙක් කියලා මට අදහස් වෙන්නේ නොදන්නාකම මිශ්‍ර වෙලා කියලා තේරෙනවා අපිට. නේද? ආන්ගේ මිශ්‍ර වීම හින්දා මං එයාට ඇලෙන ගතියක් එනවා. හැබැයි මං දන්නවනම් එයාට මං නොඇලෙන ගතියක් එනවා. නේද? එහෙනම් පැහැදිලි සතුටක්, ඇලීමක්, අල්ලා ගැනීමක් උපදිනවද නැද්ද නොදන්නාකම හින්දා? ඒක පැහැදිලිද නැද්ද? අන්න පින්වත්නි මේ පංච උපාදානස්කන්ධය ගැන නොදන්නාකම හින්දා අපිට සතුට උපදිනවා ඒකේ. අපි සතුටින් ජීවත් වෙනවා. හරිද? නොදන්නාකම හින්දා ඒක වෙන්නේ. ඔන්න ඔය චුට්ට අපි හොඳටම තේරුම් ගන්න ඕනේ. මම මේ පංච උපාදානස්කන්ධය දැක මගේ හිතේ සතුට උපදිනවා. හරි? ඒක උනේ නොදන්නාකම කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියන එකයි. හරි? අවිද්‍යාව හේතු වෙලයි මෙන්න මේ සතුට උපදින්නේ. ඔන්න ඔය චුට්ට තේරුම් නොගෙන අවිද්‍යාව නැතිකරන්න ඇත්ත දැනගන්න කටයුතු නොකිරීම හින්දා හාව වෙලා, වේය වෙලා, මීය වෙලා, ඉබ්බ වෙලා, කුකුල වෙලා, නරි වෙලා එක එක සත්ව කොටස් බවට පත් වෙලා අපි උත්පත්ති ලබනවා. හරිද? අන්න ඒක අපි හොඳටම තේරුම් ගන්න ඕනේ. එහෙම උත්පත්ති ලබන්න හේතු උනේ ඔන්න ඔය අවිද්‍යාව මූලික කරගෙන. අද අපි දකිනවා නම් යම්කිසි සතෙක් කොතනක හරි එයා ඒ සත්ත්ව ජීවිතයේ සත්ත්ව භවය ලැබුවේ, තිරිසන් භවය ලැබුවේ, പ്രേත භවය ලැබුවේ, භූත භවය ලැබුවේ
නිර්සතෙක් උනේ අවිද්‍යාව හින්දා ඇති වෙච්ච සතුට හින්දා ඒ සතුට එතකොට වැරදි සතුටක්. වැරදීමක් හින්දා ඇති වුණ සතුටක්. ඒ වැරදීමක් හින්දා ඇති වෙච්ච සතුට හින්දා එයාට ඒකේ ඇලීමක් ඇති වුණා. ඒ ඇලීම හින්දා මොකද උනේ? අල්ලා ගැනීමක් ඇති වුණා. ඒ අල්ලා ගැනීම හින්දා මොකද උනේ? රකින්න ඕන වුණා ඒවා. රකින්න ඕන හින්දා මොකද උනේ? දඬු මුගුරු අතර ගන්න උනා. නේද? අන්න අය අභිභවා යන්න පටන් ගත්තා. අන්න ඔය தත්වයන් අපි හොඳින් තේරුම් ගත යුතුම වෙනවා. එහෙමද නැද්ද? එහෙනම් අවිද්‍යාව මිශ්‍ර වෙලා හරියට කිරි වීදුරුවට ගොම බින්දුවක් එකතු වුණා වාගේ. අවිද්‍යාව මිශ්‍ර වෙනවා අපිට. ආන් ඒකයි අර සතුට ඇති උනේ. හේතුව ඒකයි. හරි. එහෙනම් පන්සිල් කැඩෙන්න හේතුවත් ඒකයි. කේලම් බොරු ආදී කියන්න හේතුවත් ඒකයි. එහෙනම් ලහි ලහියේ මොකද කරන්න ඕන? අවිද්‍යාව නැති කරන්න වෙනවා. අවිද්‍යාව නැති වුණොත් තණ්හාව නැත. අවිද්‍යාව නැති කරන්න වෙන්නේ මොකක් පිළිබඳ තියෙන අවිද්‍යාවද? පංච උපාදානස්කන්ධය පිළිබඳ. පංච උපාදානස්කන්ධය කොහෙද තියෙන්නේ? මේ තියෙන්නේ. එහෙනම් ඔක කොහෙවත් නෙවෙයි මේ තියෙනවා. එහෙනම් මේකටයි හිත යොමු කරන්න ඕනේ. මේකට හිත යොමු කරගන්න කරන ආකාරය තමයි අපි සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය ආදී මෙච්චර දවසක් දැන් සාකච්ඡා කරමින් එන්නේ. දැන් ඕන වෙලා තියෙන්නේ ඔන්නේ කාංකා විතරණ විසුද්ධිය කියන තැනට යන්නයි. හරිද? මේ தত্ত্বය අපිට නිබඳව දැනෙන්න නම් අවිද්‍යාව දුරු කරගන්න නම් අවිද්‍යාව යෙදෙනකොට අවිද්‍යාව යෙදෙනවා කියලා දැනගන්න ඕනද නැද්ද? නේද? එහෙම අවිද්‍යාව යෙදෙනවා කියලා දැනගන්න නම් මගේ సంతානයේ හරිද? මට මේ సంతානයේ පිරික්සන්න පුළුවන් හිතක් තියෙන්න ඕනද නැද්ද? సంతානයේ පිරික්සලා අවිද්‍යාව යෙදෙනවා කියලා දැනගන්න ඕන කොහෙන්ද? තමන්ගෙම හිතෙන්මයි. මේ වෙලාවේ අවිද්‍යාව යෙදিলা මොනවා හරි විකාර සිතක් ඇති වුණා නම් ඊළඟ හිතෙන් මම දැනගන්න ඕන මේෙන් අවිද්‍යාව යෙදුණා කියලා. නේද? මේ එහෙනම් ඒකට අවශ්‍ය කරන හිතක් තියෙන්න ඕන. මේ හිත තියෙනවද නැද්ද? තියෙනවා. අවිද්‍යාව යෙදීමත් මේ වෙලාවෙම පංච උපාදානස්කන්ධයක් තියෙනවද නැද්ද? තියෙනවා. ඉතින් මම හැම වෙලේම කියන්නේ තියෙනවා නම් දැන් ඉතින් යොදව ගන්න. හිතත් දැන් තියෙනවා කියනවා අවිද්‍යාව යෙදෙන අවස්ථාවක් තියෙනවා කියනවා දැන් ඇයි දැන් බැරි ඒ හිත මාර්ගයෙන් අර අවිද්‍යාව යෙදෙනකොට අවිද්‍යාව යෙදෙනවා කියලා දැනගන්න බැරි ඇයි මේ හිත හැම තැනම දුවන හිතක් ඒකාග්‍ර නෑ නේද ඒ වැඩේ කරන්ඩ පිහියකින් යමක් කපන්න නම් පිහිය මොට්ට නම් කපා ගන්න පුළුවන්ද බෑ උපකරණේ හදා ගන්න ඕනේ ඒ වගේ සත්‍ය අවබෝධ කරගන්න නම් ඒකට අවශ්‍ය කරන උපකරණේ හදා ගන්න ඕනේ. එහෙනම් අපේ හිත ඉහළ මට්ටමක ශක්තිමත් භාවයකට පත් කරගන්න ඕනේ. ඒකට මොකද කරන්න ඕනේ? ක්‍රමානුකූලව සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් ක්‍රමානුකූලව පිරිසිදු කරන්න ඕනේ. අන්න එහෙම පිරිසිදු කරපු දවසක අසත්පුරුෂයා විදිහට දැනගන්න පුළුවන්. අසත්පුරුෂයා විදිහට දැනගත්තාම දැන් අපි හිතමුකෝ අර අසත්පුරුෂයා ගැන නොයේකුත් ආසාවන් ඒ කියන්නේ සතුටු ඇති වෙනවා ඇලෙනවා හරි මේ හරි දැන් ඉතින් අපි අඩු ගන්නවා මේ ඔය ඇලීම ඕනේ නැහැ තේරුම්ක් නැහැ ඒක නැති වෙනවා මැරෙනකොට නැති වෙනවා කී අඩු කරන්න කියනවා ඉතින් එක එක මෙනෙහි කර අඩු කරයි ඒ වුණාට ඒක මුලිනුපුට අඩු වෙන්නේ නැහැ නේද ඒ කියන්නේ ඒක ආය ඇති වෙන ස්වභාවය නැති වෙන්නේ නැහැ. හැබැයි කොයි වෙලාවෙ හරි අසත්පුරුෂයා සත්පුරුෂයා කියලා හිතාගෙන ඉන්න කෙනා අසත්පුරුෂයි කියලා අපි තේරුම් ගත්තා නම් මේ ෂණයක කවුරු හරි ඇවිල්ලා අපිට ඔක්කොම විස්තරය කියලා ඔක්කොම කරලා කොහොම හරි මම සතුටු වෙවි හිටිය සත්පුරුෂයා අසත්පුරුෂයි කියලා මට ඔප්පු කරලා පෙන්නනවා. බාහිර ගොඩාක් දේවල් කියද්දි මම ඒ ගැන කල්පනා කරලා මට ප්‍රත්‍යක්ෂ වෙන ඒක හිතක් උපදිනවා හදිසියෙම. මේ නම් අසත්පුරුෂෙක්ම තමයි කියලා. හරි. ඒක එක හිතකින්ද නැද්ද වෙන්නේ? ආන්ගේ හිත ඉපදීමත් එක්කම මොකද වෙන්නේ? අන්න අර සතුටු වීම ආය උපදින්නේ නැති වෙනවා. ආන්ගේ වගේ අපි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති,
සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තමන්ගේ හිත වර්ධනය කරගෙන කියලා එක දවසක් උදා වෙනවා පංච පාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය දකින දවසක්. ආන් එදාට මේක කෙරෙහි සතුට උපදින එක නැති වෙලා යනවා. ඉතින් මෙන්න මේ සතුට වෙනුවට කලකිරීමත්, ඇලීම වෙනුවට නොඇලීමත්, අල්ලා ගැනීම වෙනුවට අතහැරීමත් කියන අපේ හිත අනිත් පැත්ත හරවන ධර්මතා ටික බුද්ධෝත්පාද කාලයක සිද්ධ කරගන්න පුළුවන් දෙයක්. එහෙම වුණොත් තමයි කවදා හරි දවසක අපිට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ, ඇත්ත తත්වය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ අන්න එහෙම වුණොත් විතරයි. එහෙනම් අපි කල්පනාවට ගන්න වෙනවා අපේ ජීවිත සුවපත් කරගන්න නම් මෙන්න මේ ඇත්ත తත්වය දැනගන්න, තේරුම් ගන්න යම්කිසි ආකාරයක වැඩපිළිවෙල ආරම්භ කරන්න ඕනේ. හරිද? ඒකට තමන්ගේම චිත්ත පරම්පරාවට තමන්ම සමවදින්න ඕනේ. තමන්ගේම චිත්ත පරම්පරාවට, නාම පරම්පරාවට තමන්ම සමවැද ගන්න ඕනේ. ඒ සඳහා තමයි සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය ආදී විසුද්ධීන් සම්පාදනය කරගත යුතු තියෙන්නේ. ඉතින් ඒකින්ද අපි හිමින් සැරේ මේ தත්ත්වයටපත් වෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ඇති කරගන්න නාම රූප පරිච්ඡේද කරගෙන මේ තියෙන ඇත්ත తත්වයේහි මේ කලකිරීම සහගත తත්වය ඇති කරගන්න පංච උපාදානස්කන්ධය කෙරෙහි කලකිරීම සහගත తත්වය ඇති කරගන්න අවශ්‍ය කරන විදර්ශනාවන් සිද්ධ කරන්න පුළුවන් හිතක් ඇති කරගන්න ඕනේ. හරි. ඉතින් බොහෝ දේවල් තේරුම් ගන්න ඕනේ. මට මගේ උපදින කෙලෙස් පිළිබඳ හේතු මගේ සිතෙන්ම නැగిලා එන්න ඕනේ. මගේ හිතේ උපදින කෙලෙස් පිළිබඳව හේතු තේරෙන හිතක් මගේ సంతානෙ හැදෙන්න ඕනේ. ඉතින් මේ සඳහා වෙහෙසෙන්න ඕනද නැද්ද? නේද? නැත්තම් හැමදාම මොකද වෙන්නේ? මේක මහා ඛේද වාචකයක් පින්නන්නේ. ඛේද වාචකයක් කියන්නේ මොකක්ද දන්නවද? නැති සතුටක්. ඒ කියන්නේ නිවැරදි නැති සතුටක. නිවැරදි නැති සතුටක අපි හිර වෙලා. නේද? ඒක වැරදීමක්. ඇයි? අර අවිද්‍යාව හින්දා ඇතිවන්නා වූ සතුට. ඒ කියන්නේ වැරදි සතුට. දැන් මේ බලන්නකෝ අර මං ගොඩ වැරදි කරගන්නවා අර අසත්පුරුෂයා හින්දා ඇතිවෙන සතුට. අසත්පුරුෂයා හින්දා ඇතිවෙන සතුට නිවැරදි සතුටක්ද? නෑ, ඒක වැරදි සතුටක්. අන්න ඒ වැරදි සතුට හින්දා මං අපාය යනවා. මං ඉක්මනට ඒක නිවැරදි කරගන්න එක ගොඩාක් වටිනවද නැද්ද කියලා කල්පනා කරලා ඒක නිවැරදි කරන වැඩපිළිවෙල ඉස්සෙල්ලාම තේරෙන්න ඕනේ Tamanට. අපිට අපේ හිත ගැන කිසිදු විශ්වාසයක් තියන්න බෑ. මොකද අපේ හිත ක්‍රියාත්මක වෙන්නේ දන්න දැනුම හැටියට විතරයි. ඒ දන්න දැනුමේ සීමාවෙන් අපේ හිත නවතිනවද නැද්ද? හැම වෙලෙම අපේ මනස අපි දන්න දැනුමේ ඕනම විශේෂත්වයක් ගන්නකො. දැන් අපිට කෙනෙක් කියනවා ද්‍රවිඩ භාෂාවෙන් කතා කරන්න කියලා. ඉතින් මට ද්‍රවිඩ පුංචි දරුවෙක් කතා කරන ගානටවත් කතා කරගන්න බෑ. හිර වෙනවා මාව. ඇයි? දන්න දැනුම අනුව නේද? ඒ වගේ කුසල් අකුසල් පිළිබඳ මගේ දන්නා වූ දැනුම අනුව තමයි, දැනුම තිබුණොත් තමයි ඒවා හේතු වෙලා මට ඒවා හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ මේ ධර්මය අවබෝධ කරගන්න? කුසල් අකුසල් පිළිබඳ අහගන්න ඕනේ. අහගන්න මොකද කරන්න ඕනේ? ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ. එතකොට ද්‍රවිඩ භාෂාව කායෙන් හරි අහගන්නවා. අහගෙන විතරක් හිටියට හරියයිද? හොඳට මතක හිටින්න ඕනේ. නේද? එහෙනම් දැනගත්ත ධර්මය ධාරණය කරගන්න ඕනේ. නේද? දැන් මේ නිවන් මාර්ග ධර්ම දේශනාවේ මම හිතන්නේ 83. දැන් කොච්චර මතක තියෙන්න ඕනද එහෙනම් මේ වෙනකොට? නේද? ධර්ම දේශනා 83ක් මම ශ්‍රවණය කරා. මොනවද මතක කියලා අනිත් පැත්ත හැල්ල බලන්න ඕනේ. හරි, ධාරණය කරගන්න ඕනේ. ධාරණය කරගත්ත ධර්මය තමන්ගේ ජීවිතේට එකතු කරගන්න ඕනේ, ගලප ගන්න ඕනේ. ඒ ක්‍රියාත්මක භාවයේ යෙදෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ අවශ්‍ය කරන විදිහට තමන් බොහෝ කුසලයන්, ලොකු කුසලයන් අකුසලයන් දැනගත් අය සියුම් කුසලයන් අකුසලයන් පිළිබඳ දැනගන්න ඊට පස්සේ පුළුවන් වෙනවා තමන්ගේ උපදින, තමන්ගේ අතුලාන්තයෙන් උපදින කාමච්ඡන්දාදිය, තමන්ගේ අතුලාන්තයෙන් උපදින ව්‍යාපාදාදිය, තමන්ගේ අතුලාන්තයෙන් උපදින තීන මිද්ද, ඒ වගේ මේ තියෙන හිත ඇකිලෙන ගති මොකවත් අඳුර ගන්න බැරුව අපි ඒවා මැත්තේම නැහි ඉන්නවා.
ඒවා වෙනස් කරගන්න අවශ්‍ය කරන ධර්මතා යෙදවෙන හිතක්. හරි? හේතු දන්නා සිතක් Tamanට ඇතිවීමෙන් හේතු දන්නා සිතක් Tamanට ඇතිවීමෙන් හේතු නොදන්නා කෙනාගේ ඇතිවන්නා වූ අකුසලයන් හේතු දන්නා කෙනාගේ ඇතිවෙනවාද? හරිද? දැන් මේ අකුසලයේ සිද්ධ වෙන්න හේතුව මේකයි කියලා තමන්ගේම හිත තමන්ට කියන්න පටන් ගත්තොත්. ඕක තමයි මේක වෙන්නේ, ඕක තමයි මේක වෙන්නේ, ඕක තමයි මේක නැති කරන ක්‍රමය කියලා අපිට කියන්න ගත්තොත්. අකුසල් ඇති වෙනකොට අපේ හිතම අපිට කියනවා නම් මේකයි මේකට හේතුව කියලා, ඒ අකුසල් වලින් අපේ හිත පිරිසුදු වෙන්න තියෙන ඉඩකඩ වැඩිද නැද්ද? නේද? ආන්ගේ හේතු දැනගෙන නාම රූප පරම්පරාවේ සකස් වීම පිළිබඳව, මේ චිත්තයන්ගේ සකස් වීම පිළිබඳව, මේ අකුසල සංස්කාරයන් නැත්තම් කෙලෙස් කාමචන්ද ව්‍යාපාද ආදීෙහි ඇතිවීම පිළිබඳව තමන්ට ඇති වෙනකොට තමන්ගේ හිතම හේතුව කියන නැති කිරීමේ හේතු කියන ස්වභාවයකට අපේම හිතපත් වුනොත් ආය කොයි වෙලාවකවත් නේද ඒවා එහෙමපත් වුනොත් ඒ පත්වීම අපේ හිතම හේතුවෙන් අපේ හිතටම කෙලෙස් උපදින එක ආවරණය වෙනවද නැද්ද? හිත පිරිසිදු වෙනවද නැද්ද? එහෙනම් ඒ හිත පිරිසිදු වීම ඒ කියන්නේ අපිට අර හේතු දන්නේ නැති කෙනාට එන කෙලෙස් ධර්මයන් හේතු දන්න කෙනාට එන්නේ නැතුව හිර කරනවා නේද? ඇතුළට අපේ කෙලෙස් උපදිලා එනවනේ. හේතු දන්නේ නැත්නම් බොහෝ කෙලෙස් එනවා. ඇවිල්ලා ඔහේ කරකි ඒවා ක්‍රියාත්මක භාවයට. නමුත් හේතු දන්නවා නම් එයාට ඒ හේතු දන්න හින්දා මේවා આવොත් මෙහෙම වෙනවා කියලා අපේ හිතම පණිවිඩය දෙනවා නම් අන්න අපේ හිත ඒ හේතු දැනීම හින්දා පිරිසිදු වෙනවද නැද්ද? ආන්ගේ පිරිසිදු භාවයට කියනවා කාංකා විතරණ විසුද්ධිය කියලා. හරිද? ඒ කියන්නේ එතකොට මේ නාම රූප පිළිබඳව සැකයක් නැහැ. හේතු නාම රූප පිළිබඳ හේතු දන්න අතීත වර්තමාන අනාගත හේතු දන්නා වූ නුවණ හින්දා අපිට මොකද වෙන්නේ? අන්න ඒ නොයේකුත් කෙලෙස් ධර්මයන් එන්නේ නැතුව මේ හිත පිරිසුදු වෙනවා. අන්න ඒකින්ද ඒක කරගන්න මොකද්ද කරන්න ඕනේ? ඉස්සෙල්ලා හොඳින් අපි කලින් සාකච්ඡා කරා වගේ ditthi visuddhiyටපත් වෙලා නාම රූපයන්ගේ ඇතිවීම නැතිවීම පිළිබඳ එහි හට ගැනීම පිළිබඳව එවැනි ලක්ෂණයන්ගෙන් යුක්ත බව තමන්ගේ මනසින් අත්දකින්න ඕනේ. ඒකට කියනවා ditthi visuddhiya කියලා. එහෙම තත්වයකටපත් වුණාට පස්සේ මේ මොකද්ද මේ ධාරාව? මේ මම කියලා ගත්ත ධාරාවක් මෙතන තියෙන ගැලීමක්. මොකද්ද මම කියන ගත්ත ගැලීම? නාම සහ රූප. නාම රූප ගලණයක් තමයි මම කියලා මම අරන් තියෙන්නේ. දැන් මේක ගුලියක් විදිහට අරගෙන මේ අහවලාගේ හිටිය අය භාවනාවෙන් තමන්ගේ හිත පිරිසිදු කරගෙන ඉස්සරහට ගියාම මොකද්ද වෙන්නේ? යාට නාම රූප වෙනම දැනෙන, තේරෙන, වෙන් වෙලා හැඟීම උපදින. ඒ කියන්නේ කෙනෙක්ව දැක්කම අම්මා තාත්තා සහෝදරයා කියන හැඟීම තියෙනවා. නමුත් ඒ හැඟීම කියන්නේ හඳුනා ගැනීම තියෙනවා. නමුත් ඒ හඳුනා ගැනීම නාම රූප පරම්පරාවක් විදිහට දැනෙනවා. හරිද? එතකොට දැන් ඊට පසුව මොකද වෙන්නේ? මේ දැනීම අනුව මෙතන මේ වගේ කාමච්ඡන්දයක් ඉපදුනා, මේකට හේතුුනේ මේකයි. ආන් අපේ අම්මා තුල මේ වගේ ව්‍යාපාදයක් ඉපදුනා. ඒ කියන්නේ අම්මාගේ චිත්ත පරම්පරාව තුල මේ වගේ ව්‍යාපාද සහගත තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මේකට හේතුව මේකයි කියලා හේතුව දන්නා වූ නුවණක් ඇතනම්. හරිද? ආන්ගේ හේතුව දන්නා හේතුවත් එක්කම හැඟීම් පහළ වෙන ස්වභාවයක් කෙනෙක් තුල ඇති වෙනවා. ඒ કોઈ එක මාත්‍රීය අඩුපාඩුවක් නැතුව අතීත වර්තමාන අනාගත වශයෙන් තමන්ගේ අනුන්ගේ වශයෙන් මේ සියලු හේතුත් එක්ක මේ ලෝකය දැනෙන ගතියකටපත් වුනොත් කෙනෙක් ආන්ගේ தත්ත්වයටපත් වෙන්න නම් ඉස්සෙල්ලාම තමන්ගේ సంతානයේ හේතු අනුව සකස් වෙන විදිහ අත්දකින්න ඕන කියලා මම කලින්ම කිව්වා. එතකොට මොකද වෙන්නේ? ඒ අපේ හිත ඒවැනි தත්ත්වයකට ආය ඒ හේතු ක්‍රියාත්මක වෙන එක නැතිකරන්න මේ ක්‍රියාමාර්ගය සිද්ධ වෙන විදිහ Tamanට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට නිවන් දකින දක්වා වූ මාර්ගය උපදවා ගන්න හැකියාව ලැබෙනවා. හරිද? ඒකයි ඔන්න ඔය කාංකා විතරණ විසුද්ධියෙන් පස්සේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ඇති වෙන්නේ.
ඒ මොකද තමන්ම දන්නවා එතකොට තමන්ගේ సంతානය නිවා ගැනීම සඳහා කළ යුත්තේ තමන්ටම තේරෙනවා මේ කෙලස් ධර්ම මේකට ප්‍රතිවිරුද්ධ කෙලස් ධර්ම කියලා. ඒ කියන්නේ මේක ඇතුළෙන් වෙන්න ඕන එකක්. අපි අහලා තියෙනව නේද? අපි ඊළඟ දවසක සාකච්ඡා කරමු යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද කියලා. නිවන් දකින්න ඕන කරන මනසිකාරය තමයි යෝනිසෝ මනසිකාරය. එතකොට මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ තමන්ව පාලනය කරන. අපි කෙලෙස් වලට අදන් ගියත් අපේ මනසිකාරයමයි. ඒක ඒ මනසිකාරය අයෝනිසෝ වෙච්ච හින්දා මේ උපකරණයම යෝනිසෝ වෙලා. දැන් එයා ඉක්මනට මට කියනවා ඔක නාම රූප પરම්පරාව. ඔකට හේතුව මේකයි. ඔය තරහට හේතුව මේකයි. මේ අහවලාගේ තරහට හේතුව මේකයි. හරි මේ කියලා කියනවා. ඉතින් අන්න ඒ මටම මගේම හිත මටම කියන ස්වභාවයකටපත් වුනහම හේතුත් එක්ක එහෙම වුණොත් නේද අපිට ඒක හදාගන්න පුළුවන් තත්ත්වයටපත් වෙන්නේ. ඉතින් අන්න ඒ தත්ත්වයටපත් වෙන්න අපි මොකද්ද කරන්න ඕනේ? බුදුරජාණන් වහන්සේ අපිට පටිච්ච සමුප්පාද ධර්මය දේශනා කරලා තියෙනවා. ආන්ගේ පටිච්ච සමුප්පන්න ධර්මය හොඳින් මෙනෙහි කරන්න ඕනේ. හොඳින් විමසන්න ඕනේ. විමසනවා කිව්ව ගමන් අපි මොකද කරන්නේ? ඕක කටපාඩම් කරගන්නවා. අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනාව. ඉතින් උන් හරි 1යි 2යි අනුලෝමයි ප්‍රතිලෝමයි මං කිව්වා. 108ක් කිව්වා 216ක් කිව්වා කී ඉතින් කිව්වා. ඒ කියන එකෙන් විශාල ප්‍රයෝජනයක් තියෙනවා පින්වත්නි. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා කියනකොට එතකොට ওই පෙවුලිම යනවා අවිද්‍යාව පත්‍ය තණ්හා වෙනව නේද? නේද? මං කියන්නේ අවිද්‍යාව තණ්හාවට හේතු වෙනවා. අන්න ඒක කියනකොට අපි දැන් සාකච්ඡා කරපු කරුණත් මතක තිබ්බා. අවිද්‍යාව හින්දා මේ තණ්හාව ඇතිනේ කියලා. ආන් ඒ වගේ ගැඹුරු හැඟීමක් ඇති වෙනවා. අවිද්‍යාව හින්දායි මේ පුණ්‍යාභි අපුණ්‍යාභි සංස්කාරය ඒක දැනෙන්න ඕනේ. අවිද්‍යාව යෙදෙනකොට පුණ්‍යාභි අපුණ්‍යාභි ආනන්ජාභි සංස්කාරයන් ඇති වෙනවා. හරි ඒක මේ මොහොතේම සිද්ධ වෙන දෙයක් විදිහට Tamanට හැඟීමකුයි උපදින්න ඕනේ. හරිද? හේතු අනුව සිද්ධ වෙන බව හැඟීමක් විදිහට උපදින්න ඕනේ. මම ඊයේත් මතක් කරපු උදාහරණය මොකද්ද? ගින්දරක් දකින්නකොටම අපිට හැඟීමක් උපදිනවා. මේක භයානක දෙයක්. මේක අර කොළින්දා, හුලංහින්දා, වියලි දරින්දා හටගන්න එකක්. මේක නිවන්න පුළුවන්, මේක නිවන මාර්ගයක් තියෙනවා කියලා හතරම එකවර හැඟීමක් විදිහට උපදිනවද නැද්ද? නැත්නම් අපි ගින්දරක් දැක්කහම මේ ගින්දර කියන්නේ හේතුඵල ධමයක්. අපි සාකච්ඡා කරනවා දෙහා පැත්තෙන් භයානක ගින්දරක් වෙනකොට අපි කට්ටිය එකතු වෙලා ගින්දර හේතුඵල ධමයක් මේ මොනවද හේතු හොයමු බලමු පොත් පෙරලමු කියලා. එහෙම එකක් නැහැ. නේද? ඒවා කලින් භාවිතා කරලා තියෙන හින්දා ගින්දර භාවිතා කරලා තියෙන හින්දා අපිට ඒකේ නිවීම තේරෙනවා. ඒ වගේ මාත්‍රයක් හරි තේරුම් ගන්න උත්සාහ කරමු අපි. නේද? මේ හේතු දක්නා වූ නුවණ කවදා හරි පාදා ගන්න ඕනේ. අපේ හිතට හේතු දැනෙන නුවණ. ඒ සඳහා පටිච්චසමුප්පාද ධර්මය ප්‍රගුණ කරන්න ඕනේ. ඒක වචන ටිකක් නෙවෙයි හේතු සහගතව සිද්ධ වෙන බව මෙනෙහි කරන්න ඕනේ. ඒකින්ද අපි ඉදිරියේදී මේ සඳහා සම්මාදිට්ඨිය ආදී සූත්‍රවල තියෙන වාර 16 සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේකින්ද මේක වෙනවා මේකින්ද මේක වෙනවා කියලා තේරුම් ගැනීම සඳහා කාංකා විතරණ විසුද්ධිය ඇති කරගැනීම සඳහා ඒ මොනවා කරත් අපි ප්‍රායෝගිකව මේ ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කරගන්න සීලාදී ගුණ ධර්ම හොඳින් වර්ධනය කරගන්න ඕනේ. නැත්නම් හැමදාම වෙන අය ගිය මාර්ගයයි. හරිද? හරක් ගිය මාර්ගයේ, ඌරෝ ගිය මාර්ගයේ, වේයෝ ගිය මාර්ගයේ අපිත් යයි. ඒකින්ද බොහොම පරිස්සමෙන් සසර සූපපත් කරගන්න වැඩ පිළිවෙලට අවතීර්ණ වෙන්න ඕනේ. තමනුත් යහපතේ යෙදිලා අන් අයවත් යහපතේ යොදවා ගන්න ඕනේ කියන පරම අදහසින් බාහුවලය යොදලා හරියම්බ කරගත්ත ධනෙ වේ පහදම් කරලා මේ ඇත්තෝ මේ ධර්ම දේශනාවට දායකත්වයේ සැපෙවුවා. ඒ ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිද්ධ කරගත්තා. ඒ දායකත්වයේ හේතුවෙන් ධර්මයේ ශ්‍රවණය වෙච්ච කිසියම් කෙනෙක් හෝ කොතැනක හෝ තමන්ගේ සිත කය වචනේ සංවර කරගන්න වාරයක් ගානේ මේ අත්තන්ට බොහෝ පින් රැස් වෙනවා. ඉතින් බොහෝ පින්ලාභී මේ පින්නත් අත්තන් වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා තම තමන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම සඳහා මේ උතුම් පින්කම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.